ආචාර්ය හර්ෂ ඩිසිල්ලා මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කාර්ක සභා අවස්ථාවේදී විවාදය ආරම්භ කිරීම ගැන මම සතුටුපත් වෙනවා. ගරු කතානායකතුමනි 2021 විසර්ජන පනත් කෙටුම් පදෙහි කාර්ක සභා අවස්ථාවේදී අද දින විවාදයට ගැන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන වලට අදාළ අංක 102 237 239 240 242 සිට 252 දක්වා 296 297 323 324 329 333 413 241 280 414 සහ 331 දාන වැය ශීර්ෂයන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහනේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරනවා. අද තියෙන කෙටි කාලයත් සමග මම බලාපොරොත්තු වෙනවා ඔබලාගේ ඉදිරිපත් කරලා තියෙන විකල්ප චින්තනය හරහා ඒ ආර්ථික න්‍යායෙන් කොහොමද අපේ රටේ පුරවැසියන්ට ඔබලා යන ගමනෙන් සෙතක් වෙන්න කියනක පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්න. මොකද සියලුම ආදායම් එකතු කරගන්නේ සියලුම වියදම් තීරණය වෙන්නේ මේ අලුත් චින්තනය හරහා. ඒක තමයි ඔබලා කියන්නේ සෞභාග්‍ය දැක්ම කියලා. එතකොට මොකද්ද මේ ආර්ථික න්‍යාය? මොකක් හරි එකක් මත පදනම් වෙන්න එපයි. ඔබලා මුදල් අමාත්‍යාංශයෙන් මුළු ආර්ථිකයම මෙහෙවනකොට දැන් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න. ඒක මොකද්ද මේ වෙනස? ඒ නිසා විවේචනයකට වඩා ගරු කතානායකතුමනි මට අවශ්‍ය වෙන්නේ මේ වෙනස පිළිබඳව අදහස් තාර්කිකව දක්වන්න. අර මං කලින් කිව්වා වගේ ජනතාවට කොහොමද සෙතක් වෙන්න කියන එක ගැන කතා කරන්න. ඊට කලින් කතානායකතුමා පොඩි කාරණා දෙකක් කියන්න තියෙනවා පැහැදිලි කරන්න. අයවැය විවාදය පටන් ගන්නකොට නොවැම්බර් මාසේ 18 වෙනිදා මම මේ සභාවට කිව්වා ඉලක්කම් විද්‍යාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒකේ පළවෙනි එක තමයි මේ දේශීය දලදේශ නිෂ්පාදනය කොහොමද ධන මූර්තාගයක් ගන්න කියන එක. ඒ පිළිබඳව දැන් වෙනකොට අපිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙන වාර්තාවලට අනුව ඔප්පු වෙනවා කිසි විදියකටත් මේ එදා ගරු අගමැතිතුමා මුදල් ඇමතුමා හැටියට ඉදිරිපත් කරපු ඉලක්කම් සත්‍ය නොවන බව. ඉතින් ඒ නිසා අද ඉවර වෙන්න කලින් ඒවා නිවැරදි කරන මෙන් අපි ඉල්ලා සිටිනවා දලදේශ නිෂ්පාදන. දෙවැනි කාරණාව තමයි මේ අයවැය පරතරය පිළිබඳව 2020ට වියදම් කරපු මුදල් 2019ට එකතු කරලා 2019 අයවැය පරතරය තිබ්බට වඩා විශාල කරලා 2020 අයවැය පරතරය තිබ්බට වඩා කුඩා කරලා පෙන්ලා තියෙනවා. ඒ විගණකාධිපතිතුමා අපිට රාජ්‍ය මුදල් ගිණුම් කාර්ක සභාවට ඔවුන්ගේ නිගමනය එවලා තියෙනවා. ඔවුන්ගේ නිරීක්ෂණ එවලා තියෙනවා. ඒකෙන් මුදල් අමාත්‍යාංශය පිළි අරගෙන තියෙනවා. ඒ කරන්න හදලා තියෙන්නේ වැරදි ක්‍රියාවක්. ඒ නිසා ඒක ඔවුන් ඉදිරියට අරගෙන යන්නේ නැහැ කියලා. ඉතින් නැවතත් මේ අද දවස් ඉවර වෙන්න කලින් 2019 අයවැය පරතරය කීයද 2020 අයවැය පරතරය කීයද කියන එක මෙතන ඉදිරිපත් කරන්න කියලා මං කාරුණිකව ඉල්ලනවා. දැන් අපි යමු නැවතත් අර විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය. 2021 අයවැය කතාව සමග අපි රජයේ ආර්ථික හසුරුවන ප්‍රධානීන් කරපු කතා සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරා. මොන වගේ ප්‍රතිපත්තිද අදහස් මොනවද මුදල් කොහොමද වෙන් කරලා තියෙන්නේ. එහෙම කරාම තමයි මේ චිත්‍රය පැහැදිලි වෙන්නේ. මොකද අයවැය කතාවෙන් විතරක් අපිට මුළු චිත්‍රෙම පේන්නේ නැහැ. එතනදී අපි කවුරුත් ගරු කරන මහ බැංකුවේ අධිපතිතුමා මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා ගිය සතියේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුවේ කරපු කතාව ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද එදා ජනාධිපතිතුමත් කතා කරා, අගමැතිතුමත් කතා කරා, නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ඇතුළු රටේ ආර්ථිකය හසුරුවන සියලුම දෙනා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරා. ඔහුගේ පැහැදිලි කිරීම හරහා
මොකක්ද මේ විකල්ප මේ ආර්ථික න්‍යාය කියන එක යම් විදියකට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරන්න කැමතියි. ඔහු කියනවා the government was elected to power on an alternative policy platform. Alternative policy platform. He goes on to say the policy framework හරි මම ඒක කියවන්නම්. ඒක සම්පූර්ණ කතාව පබ්ලිෂ් කරලා තියෙනවා. The policy framework highlighted in the budget statement points towards several novel alternative features. Domestic production economy has taken center stage. Domestic production activities are promoted with directed attention paid to selected economic sectors with a clear focus on exports as well as domestic markets කියලා. ඊට පස්සේ කියනවා සම්ප්‍රදායිකව හිතන අයට මේක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න ඔවුන් උත්සාහ කරන්නේත් නැහැ කියලා. මම කියනවා we are not surprised that most international organizations, rating agencies as well as certain domestic quarters which are so used to certain traditional ways of thinking remain skeptical about these alternative policy stances without making the effort to understand the new framework. You see now there's a theoretical conflict here. හරි එතකොට මොවුන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ අපේ චින්තනය තේරෙන්නේ නැහැ. අපේ න්‍යාය සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මම කැමතියි සභාගත කරන්න. මම කැමතියි සභාගත කරන්න මේ ඊයේ සිටි බැංක් එකෙන් ඉදිරිපත් කළා තියෙන වාර්තාව ශ්‍රී ලංකා ඉකොනොමික්ස් ඇන්ඩ් ස්ට්‍රැටජි විව් කියලා. මේ පළවෙනි එක නෙවෙයි ලෝකේ ඉන්න ප්‍රධාන ආයතන මේ වගේ වාර්තා කිහිපයක්ම ඉදිරිපත් කරා ශ්‍රේණිගත කිරීම ආයතන සියලුම කට්ටිය අපිව පහටට දැම්මා. මේ ඊයේ වාර්තාවේ මොකද්ද කියන්නේ? Denial is not a strategy. Assessing debt restructuring scenarios කියලා. ඔවුන් කියනවා Sri Lanka's debt is on an unsustainable path but the government appears to be in denial කියලා. හරි මොකද්ද මේ කියන්නේ? එතකොට මේ කියන ආණ්ඩුව මේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්නේ නැතුව ඒගොල්ලෝ කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට ඔවුන් ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ට තේරෙන්නේ අපි කියන දේ අපිට තියෙන විකල්ප න්‍යායක් කියලා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ කියනවා but we do not see a credible strategy from the government to achieve sustained debt repayment capacity despite their verbal quote willingness unquote. හරි? ඉතින් ඒගොල්ලෝ කියනවා we see the government actions to date as මේක වැදගත් අපේ කබ්‍රල් මහතුමාටත් ඇහෙන්න කියන්න ඕනේ. We see government actions to date as acting more as though they are in a liquidity and not a solvency crisis and have the same flexibility to pursue MMT as developed economies. මෙන්න මේ වචනේ වැදගත්. MMT කියන වචනේ. මොකද සාමාන්‍යයෙන් අපි අහලා තියෙන වචනයක් නෙවෙයි. මම පැහැදිලි කරන්නම් ඉදිරියේදී මම මේක සභාගත කරනවා හැන්සාට් ගත කරන්න කියලා ඒත් එක්කම අපි මේ සභාව ඇතුලේ මේ රටේ විකල්ප න්‍යායක් ගැන කතා කරාට මම ආයෙත් සභාගත කරනවා ඊයේ අපේ ජාත්‍යන්තර බැඳුම් කර ද්විතීයික වෙළඳපොලේ මිල 127යි ඇමරිකන් ඩොලර් වලින් 7.27 2021 කල්පිරණ බැඳුම් කරේ ඒ වගේ අනිත් ඒවත් ඉහළ අගයන් අරගෙන තියෙනවා මම ඒක සභාගත කරන්න කැමතියි. එතකොට මෙතන න්‍යායාත්මක ගැටලුවක් තියෙනවා. මෙතන සාමාන්‍ය ඔය ට්‍රැඩිෂනල් කියන කට්ටිය විශ්වාස කරන දේ මේ ඕල්ටර්නටිව් කියන කට්ටිය විශ්වාස කරන දේ අතර ගැටුමක් තියෙනවා. ඒ ගැටුම නිර්මාණය වෙලා තියෙන නිසා තමයි ලංකාවේ ආර්ථික වැඩපිළිවෙල ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද කියනක පිළිබඳව ඍණාත්මක අදහස් මතුවෙන. එතකොට මොකද්ද මේ කියන්නේ? මේගොල්ලෝ කියන්නේ කොවිඩ් වසංගතය නිසා අලුතෙන් හිතන්න වෙලා තියෙනවා. අපි කවුරුත් ඒක පිළිගන්නවා. අපිට එදා ඉඳන් අවශ්‍ය වුණේ ආනයන සීමා කරලා රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න කියලා. හරි? එතකොට මේ නිෂ්පාදන ආර්ථිකය ඇති කරන්න 2019 නව රජය පටන් ගත්තා කියලා කියනවා. දැන් කතානායකතුමනි දේශපාලනිකව සුන්දර කතාවක්. අපේ රටේ හදන්න පුළුවන් භාණ්ඩ පිටරටින් ගේන්න ඕනේ නැහනේ. අපි අපේ රට වටේටම බදු තාප්පයක් බැඳලා දේශීය නිෂ්පාදනයට ඒ අවස්ථාව ලබා දෙමු. ඒ කියන්නේ ස්පෙෂලයිසේෂන් ඇන්ඩ් ට්‍රේඩ් වෙනුවට විශේෂීකරණය හා ජාත්‍යන්තර වෙළඳාම වෙනුවට අපි අර ආනයන බදු සීමා තුල මේ නිෂ්පාදනය කරමු කියලා. මේ අදහස
රජයට එන්න කලින් දිගටම ඉදිරිපත් වුණා මොවුන්ගේ. මේ අපේ රජය එදා ජාත්‍යන්තර වෙළඳාමට තිබිච්ච ඒ වැඩපිළිවෙලට ඔවුන් විරුද්ධ වුණා. GSP+ පපා අවශ්‍ය නැහැ කිව්වා. එදා ලක්ෂ්මන් මැතිතුමා සිංගප්පූරු වෙළඳ කිවිසුම අහෝසි කරන්න අර GMO එකත් එක්ක සම්බන්ධ වෙච්ච වෙලාවෙ කිව්වා මේක රටට අතිශයින් අවාසි කියලා. ඔහුගේ වාර්තාවෙන් ජාතික වෙළඳ පිළිපැත්තිය පිළිබඳව ඔහුගේ අදහස් ඉදිරිපත් කරලා තිබ්බා. මං සභාගත කරනවා හැන්සාට් ගත කරන්න කලින් මං ඒකේ වචන කීපයක් කියවන්න. The draft trade policy appears to be overwhelmed by the desire to augment export earnings, in which the positive role of import substitution could play has not been given due place. While appreciating the limitations imposed by the market size of the local economy, neglect of the potential development impetus of import substitution is deplorable. Therefore, SLAPA opines that any national trade policy without an adequate emphasis of import substitution possibilities would not be pragmatic or sustainable. Sri Lanka has been more or less following free market economic policies ever since 1977. It is the position of SLAPE that free market prescription itself was a cause for the present economic ills of our nation. Further increased dosage of the same medicine could yield catastrophic outcomes කියලා මෙතුමා කියනවා. ඉතින් මං හිතන්නේ මේක පැහැදිලි අපි මේ ගමන් මග විනාශ කරන්න යන ක්‍රියාව. හැබැයි අලුතෙන් මේක ගැන කියන්න අවශ්‍යතාවයක් නැහැ. ගරු කතානායකතුමනි මම ගියා මේ 1970 මේ ගරු සභාවේ මෙතන මං හිතන්නේ කවුරුත් එදා හිටියා කියලා මේ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා ඔගේ පළවෙනි මේ යුනයිටඩ් මේ ෆ්‍රන්ට් ගවර්න්මන්ට් එකේ පළවෙනි අයව මුදල් ඇමති හැටියට. එතකොට කියනවා the people of this country endorsed the program of the United Front placed before them කියලා. එතුමා කියාගෙන ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම කතාවක්. The reorganization of the existing industrial setup in Ceylon is based on the premise that the state should adopt a socialist oriented approach both to the development and regulation of industry. In more precise terms, this would mean that heavy, basic and essential industry shall be under state management, if not under direct state ownership කියලා. ඊට පස්සේ ඔහු කියාගෙන යනවා මේ කතාව ඉතාමත්ම සුන්දරයි මේ කතානායකතුමනි තුන් හතර පාරක් මේක කියවන්න පුළුවන්. එතුමා කියනවා මේ එදා අපි කවුරුත් දන්නවා there were large scale import restrictions and foreign exchange restrictions. So in terms of import tariffs, this is what he says. The need to nationalize and simplify the tariff has therefore become an urgent one. The proposed tariff provides free or nominal rates of duty for basic consumer items that enter into the cost of living and for the basic industrial raw materials as well as most important items of machinery and agriculture and industry. Above the rate bands would be a fixed a standard rate of 60% කියලා. හරි එතකොට මේ උත්සාහ කරන්නේ මොකක්ද? මේ උත්සාහ කරන්නේ එදිනෙදා අවශ්‍ය භාණ්ඩවල තියෙන රේගු බදු අඩු කරලා මේ සමාවෙන්න මේ ඉන්ඩස්ට්‍රි වලට කාර්මික කරණයට කරන ඒවා රේගු බදු අඩු කරලා මේ ලක්ෂරි අයිටම් කියන ඒවා රේගු බදු වැඩි කරලා ඒ වැඩපිළිවෙල අරගෙන යනවා. එතකොට එදා නිෂ්පාදන මේ ආර්ථිකයේ සමාජවාදී දේශපාලන ව්‍යුහයකින් දැක්කේ. නමුත් මේ ආණ්ඩුවේ සමාජවාදය ගැන දැන් අපිට කතා කරන්න හැකියාවක් නැහැ. නමුත් 77 වෙනකොට ඒ ප්‍රතිපත්තිය රටට අහිතකර බව මම නැවත කියවුවා. රොනීද මැල්මැතිතුමා 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා මේ සභාගමේ අනිත් සභාගමේ කරපු කතාව ඔබතුමාලා හිටියා. එතකොට එතුමා විස්තර කරනවා කොයි ආකාරයටද එදා ඒ දාපු සම්බාධක නිසා මේ දේශීය නිෂ්පාදනයක් කරන්න ඕනේ කියලා හිතේ තියාගෙන රට වටේට බදු තාප්ප බැඳලා වෙච්ච දෙයින් ජනතාවට උනේ මොකද්ද කියන එක පිළිබඳව ඔහු ඉතාමත්ම අගනා ලෙස සඳහන් කරනවා. මට වෙලාව නැති නිසා මම ඒක කියවන්නේ නැහැ. හැබැයි එදා ඔහු ඉදිරිපත් කරේ ආනායන ආදේශන වෙනුවට අපනායන මේට නැඹුරු ඒ වැඩපිළිවෙල.
දැන් අපි කොයි වෙලාවෙත් එක එක දේවල් කියනවා වෙනුවට පොඩ්ඩක් ගැඹුරෙන් සාකච්ඡා කරලා හොයලා බලන්න ඕනේ ලෝකෙ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම කැමති සභාගත කරන්න මෙන්න මේ විද්වත් ලිපිය මේක පළවෙන්නේ ගිය මාසේ නොවැම්බර් මාසේ 2020 World Development කියන ඊටමන්ම පිළිගත් සංග්‍රහය විද්වත් සංග්‍රහය. මේක තියෙනවා මේ ඔය import substitution ආනයන ආදේශන කර්මාන්ත ගැන the rise and fall of import substitution මේකේ නම ලියලා තියෙන්නේ Douglas A. Irwin. Hari, broadly speaking, advocates of import substitution argue that developing countries should discourage imports of manufactured goods in order to promote domestic industries and reduce their dependence on foreign trade. By the mid-60s, as a result of the policies and outcomes observed in countries pursuing a policy of import substitution, skepticism about ideas grew and support faded. කියලා මේක දිගට කතාවක් තියෙනවා. මේක එදා මේ සම්බන්ධයෙන් කතා කරපු රාවුල් ප්‍රබිෂ්, ගානර් මයිඩල්, ආර්තර් ලුයිස්, ඇල්බර්ට් හර්ෂ්මන්, රැග්නර් නර්ස්ක් මේ පුද්ගලයෝ කොහොමද මේ විවාදයට සම්බන්ධ වෙලා දත්ත සමග කොහොමද පෙන්නුවේ? ලටින් ඇමරිකාවේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ගිහිලා ඔවුන්ට ඔවුන් වැටිච්ච අගාධය පිළිබඳ. එක තැනක තියෙනවා මෙන්න මෙහෙම. Import substitution in watertight compartments, as he put it, would diminish competition and prevent firms from achieving scale economies. Therefore, Prebisch proposes that this type of import substitution be pursued not within national markets, but within a larger Latin American common market. Without a common market, there will be a tendency by each country to try and produce everything under the sheltering wing of high protection, without the benefit of specialization and economies of scale. Even so, the regional trade bloc should not be autarkic කියලා. මොකද්ද මේ උත්සාහ කරන්නේ කියන්නේ? මේ දකුණු ඇමරිකාවේ තිබිච්ච ලොකු රටවල් වලට පවා බැරි වුණා කියලා. ඔය වැඩපිළිවෙල හරහා දියුණු වෙන්න. ඔවුන් කිව්වා එක හැම රටේම හැමදේම නිෂ්පාදනය කරන්න උත්සාහ ගත්තොත් අවසානයේදී මොකද වෙන්නේ? කිසි දෙයක් හරියට කරගන්න බෑ කියන එක. ඉතින් ඒ නිසා තමයි මේ සභාවට ඉදිරිපත් කරන්නේ ලැතින් ඇමරිකාවේ ලොකු රටවල් වලටත් බැරි වුණා. ඉන්දියාවට බැරි වුණා නම් ලංකාව වගේ කුඩා රටකට මේ අලුත් මේ විකල්ප ප්‍රතිපත්තියට මුහුණ දෙන්න බෑ. මේ විකල්ප ප්‍රතිපත්තියෙන් වෙන්නේ අර 1970 ආචාර්ය එන්.එම්. පෙරේරා ගෙනාපු වැඩේ සහ 77 ඒ කට්ටියට වෙච්ච වැඩේ. නමුත් ඒක දේශපාලනයට වඩා රටේ මිනිස්සුන්ට වෙච්ච දේ තමයි අපි කල්පනා කරන්න. I referred to the governor's statement earlier in that speech he made at the Sri Lanka Economic Summit. Hari, ඒකේ තියෙනවා relevant section එක I'll read. The COVID-19 has made us gain first-hand experience about the gravity of what Ian Goldin and Mike Mariadasan calls the butterfly defect of globalization in the recent book titled The Butterfly Defect, How Globalization Creates Systemic Risks, showing how a virus having gained pandemic proportions could keep on crippling economies across the world for over a year. This butterfly defect has paved the way for us to engage in introspection about the economy and economic policy කියලා. හරි. එතකොට මේ අදහස ගැන අපි ගැඹුරෙන් කතා කරමු. එතකොට කියන්නේ මේ butterfly defect කියන්නේ it's a play on butterfly effect. හැබැයි මෙතන කියන්නේ කුඩා තැනකින් මොකක් හරි පටන් ගත්තා නම් එක තැනකින් ඒක ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. අද වෛරස් එක එයාපෝට් වලින් ස්ප්‍රෙඩ් වෙනවා. වෛරස් එක කම්පියුටර් වලින් ස්ප්‍රෙඩ් වෙනවා. යනාදී වශයෙන්. එතකොට මේ චීනේ වූහාන් වලින් පටන් ගත්ත එකේ මුළු ලෝකෙටම පැතිරලා ගිහිලා තියෙනවා. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ උත්සාහ කරන්න කියන්නේ. එතකොට ඒ නිසා අපිට මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන ඍණාත්මකව දකිනවා කියලා තමයි මේ අදහස් කරන්නේ කියන්නේ. එතකොට ඒ නිසා තමයි කියන්නේ ඔහු කියනවා ඔබලාත් කියනවා ගෙදර කර්මාන්තය සුළු හා මධ්‍යම කර්මාන්තය විශාල ප්‍රමාණයේ වාහන නැව් මේ සියලු දේ මේ රටේ නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්. එහෙම වුණොත් දියුණු රටක් බවට අපිට ඉකොනොමික් සක්සස් ස්ටෝරි එකක් මේ ලබා ගන්න පුළුවන් කියලා. නමුත් ගිය මාසේ ඉයන් ගෝල්වින් මේ අර මම කලින් කියපු පුද්ගලයා ඔහුගේම පොත ගැන ඔහු ඉදිරිපත් කරලා තියෙන වචන කීපයක් කියන්න.
My book, The Butterfly Defect, shows why globalization creates systemic risks. That is correct. ඒක තමයි මම කිව්වේ. It also shows why stopping globalization will not stop global threats but rather amplify them. හරි? දිගට කියාගෙන ගිහිල්ලා කියනවා high walls undermine the potential for cooperation required to manage our shared risks. Protectionism reduces investment, trade, tourism and technological advances which create jobs and high incomes, reducing the capacity of countries to build resilience. The solution is in working together to make globalization safe and sustainable, not working against it කියලා. දැන් එතකොට මේ පොත ලියපු පුද්ගලයාම ඔහු මොකද්ද කිව්වේ කියන එක පිළිබඳව ඔහුගේ අදහසත් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ one must consider the evidence before plunging in. Right? Publicly, where there is so much evidence particularly available. එතකොට මේ කරන්නේ සියලු සාක්ෂි අභිබව යථාර්ථයට පිටුපාල මේ ආර්ථිකය වැරදි දිශානතියකට මුදල් අමාත්‍යාංශයයි ඒ ආයතන එකතු වෙලා කරන්න යනවාද කියලා. ඉතින් මේ ක්‍රියාවලිය මේට දැන් මුදල් අවශ්‍ය වෙනවනේ. දැන් මේ කරන්න යන වැඩේ තියෙනවනේ. මේ සියලු දේ මේ හදලා තාප්ප ගහලා අර බටර්ෆ්ලයි ඩිෆෙක්ට් එක ගැන කතා කරලා ISI ගැන කතා කරලා ප්‍රෙබිස් ගැන කතා කරලා හර්ස්මන්ලා ගැන කතා කරලා හැබැයි මේක කරන්න මුදල්කෝ. එතකොට රාජ්‍ය අනුග්‍රහය තියෙන නිසා රජයේ සංස්ථාවලටත් දැන් මේවට පුද්ගලිකාංශයට එකතු වෙන්න පුළුවන් කියලා දැන් අපි දකිනවා. රාජ්‍ය සංස්ථා අලුතෙන් හදනවා. අපි දැක්කා මේ විමල් ඇමතුමා කිව්ව කඩදාසිකම් නැවත විවෘත කරා රජයේ මුදල් යොදවනවා. හැබැයි මහ විශාල අයවැය පරතරයක් තියෙනවා. ඒ මහ විශාල අයවැය පරතරය තියෙන නිසා අපි කොහොමද මේ මුදල් යොදවන්නේ? හරි මොකද අපි කවුරුත් දන්නවා අපිට ලැබෙන ආදායම මදි මේ පාර ණය වාරිකයයි පොලියයි ගෙවන්න. එතකොට එහෙමනම් අපිට තව ණය ගන්න වෙනවා. අනිත් පැත්තෙන් කියනවා නෑ අපි ණය අරගෙන ව්‍යාපෘති කරන්නේ නෑ කියලා. අපි දැක්ක කැබිනට් එකේ ස්පෝක්ස් පර්සන් කියනවා ජනාධිපතිතුමා Just 2 minutes for you. Right, can I have 5 more minutes? No, Thank no you. extension, Hari, please. five more minutes. Right? හරි එතකොට නමුත් විකල්ප න්‍යාය නොදන්න අය මේක නිකම් ප්‍රශ්නයක් කරගෙන අපිට මේ බජට් ඩෙෆිසිට් එකක් තියෙන නිසා මුදල් හොයාගන්න බෑ කියලා කියනවා. අන්න එතනදි තමයි අර මම කලින් කියවුවානේ මේ සිටි බැංක් එකේ අද ඉදිරිපත් කරපු වාර්තාවේ MMT කියලා වචනයක් ගැන මම එතනට එන්න. එතකොට දැන් මේ විකල්ප න්‍යාය තියෙන්නේ ප්‍රශ්නයක් නෑ. මේ ඩොලර් ණය තමයි ප්‍රශ්නේ. අපිට ඩොලර් ණය වෙනුවට රුපියල් ණය තියෙනවා නම් මේ ප්‍රශ්නට විසඳුමක් අපිට තියෙනවා. එතකොට අර අපි කවුරුත් ගණු කරන අධිපතිතුමා කියනවා there is no need for so called debt restructuring and debt profiling කියලා. මම දැක්ක අපේ ගරු කබ්‍රාල් මහතුමා දිගටම කියනවා. කලබල වෙන්න දෙයක් නැහැ. අපි මෙව්වා ගෙවනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා IMF එකට කතා කරන්න ඕනේ නැහැ කියලා. එතකොට එහෙමනම් මොකද්ද වැඩපිළිවෙල තියෙන්නේ මේ මහ විශාල ණය අර්බුදයෙන් එළියට එන්න. එතකොට මම තව දෙයක් කියන්න කැමති අපේ කබ්‍රාල් අපි ගරු ඇමතුමා කියනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ උත්තරේට අර ෆිච් රේටින්ග්ස් එකට ගහපු එකේ මේවා එක කියවලා the government strategy in foreign debt management is to avoid total rolling over of the upcoming maturities. ඒ කියන්නේ අවම වශයෙන් ඩොලර් බිලියන 34ක් විතර තියෙනවා. ඒකෙන් ඩොලර් බිලියන 14ක් විතර තියෙනවා ISB SLDB තියෙනවා ඩොලර් බිලියන 3ක් විතර. ඩොලර් බිලියන 17ක් 18ක් විතර ගෙවන්න මොන් සූදානම් වෙලා ඉන්නවා. අපිට රීස්ට්‍රක්චරින් ඒවා මේවා වැඩක් නැහැ කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ Oh, please wind up. Huh? Please wind up. Yes, I got 5 minutes now. Please give me the 5 minutes. From where? From where you got it? Huh? From where you Right, get it? right, There right. somebody will have to be Two more minutes. handicapped. Right, අපරාධනේ අපි නිකන් හරි 2 more minutes, right? Yeah, that's true. එතකොට In the morning. මේ ට්‍රෙෂරියෙන් ඇහෙන කතාව තමයි මේ MMT කියන්නේ මේ මුදල් අපිට අච්චු ගහන්න පුළුවන් කියලා. මම මේක පැහැදිලි කරන්න. ඒකට අපි කියනවා මේගොල්ලෝ කියනවා modern monetary theory කියලා. හැබැයි modern monetary theory කියන එකෙන් කියන්නේ that like I said it is a liquidity issue කියන දේ හිතේ තියාගෙන not a solvency issue අපිට පුළුවන් කියලා ඕනතරම් මුදල් මහ බැංකුවෙන් අච්චු ගහලා මේ සියලුම දේට මුදල් වියදම් කරන්න. මේක මේ අපබ්‍රංශ න්‍යායක්. හරි ඉතින් මේ ළඟදී මේ පිළිබඳව සාකච්ඡා කරනකොට රඝුරාම් රාජන්
අපි කවුරුත් දන්නවා ඉන්දියාවේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමා මේ එතුමා කියනවා මෙන්න මෙහෙම කතාවක්. MMT has become the go-to idea for politicians advocating government spending to alleviate every problem. After all, the central bank can simply print money to pay off debt. Public spending, however, must be sensible, not based on magical monetary theory. හරි එතකොට මේ MMT කියන එක මොවුන් අර්ථකථනය කරන්නේ මම නම් කියන්නේ මේ මැජික් මනි ට්‍රී. එහෙම මැජික් මනි ට්‍රී මේ රටේ නැහැ. අපි එව්වා හොයලා තියෙනවා මේවා කියවුවොත් ඕන කෙනෙක්ට පේනවා දේශපාලනඥයාට දුන්නොත් මේ බුදල් මැවීමේ කර්තව්‍ය we call it fiscal dominance of monetary policy. ආණ්ඩුව ඕන විදියට තමන්ගේ අර අවශ්‍යතාවයන් සඳහා වියදම් කරන්න මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා උත්සාහ කරොත් ඒකෙන් වෙන්නේ උද්දමනය වැඩි වෙලා රුපියලේ අගේ කඩාගෙන වැටිලා මේ ඉන්න වලෙන් තවත් පල්ලෙහාට වැටෙන එක. So I know that I'm running out of time. මම උත්සාහ කරේ මගේ මේ කෙටි කාලෙන් කියන්න ගරු ඇමතුමන්ලා ඔබලාගේ මේ විකල්ප චින්තනය මේ විකල්ප ආර්ථික න්‍යාය මේ ලෝකේ ඇත්ත වශයෙන් කොහෙවත් සාර්ථක වෙලා නැහැ. හරි ඒ පිළිබඳව විද්වත් ලිපි ඕන තරම් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මෙච්චරයි. කරුණාකරලා මේ රටේ ජනතාවගේ උන්නතිය සඳහා තමයි ඔබලාගේ අමාත්‍යාංශයෙන් මේ මුදල් හැම දෙයකටම වෙන් කරන්නේ. ඒ නිසා හිනහ වෙන්න එපා ට්‍රැඩිෂනල් ඉකොනොමික් තින්කින් වලට. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ රට වටේට තාප්ප නෙවෙයි පාලම් කියන එක මතක තියාගෙන එහෙම කරොත්